ආයුබෝවන් අද අපේ මාතෘකාව 9 ශ්‍රේණි ඉතිහාසය පොතේ නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන මාතෘකාව. නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන මාතෘකාවට එන්න කලින් අපිට පෙර පාඩම් වල දැනුම මතක් කර ගැනීම වැදගත්. නමුත් මේ අවස්ථාවේදී මම ඒවා ලොකුවට මතක් කරන්න යන්නේ නැහැ ඔබට. මම දන්නවා ඔබ මේ පිළිබඳ හොඳ අවබෝධයකින් මේ වෙලාවේ ඇති කියලා. නිදහස කියන මාතෘකාවට ශ්‍රී ලංකාවට නිදහස කියන මාතෘකාව අතිශය වැදගත්. නිදහසින් පසු ශ්‍රී ලංකාව කියනකොට අපි දන්නවා 1815 ගිවිසුමත් සමග අපිට අහිමි වන අපේ නිදහස නැවත අපිට හම්බ වෙන්නේ 1948 වර්ෂයේ. 1948 වර්ෂයේ හම්බ වෙන මේ නිදහස දිනා ගන්නට ඔබට මතක ඇති වීර පුරන්නප්පු ඒ වගේම වීර කැප්පෙටිපොළ මහා අධිකාරම් ගෙන ගිය විමුක්ති අරගල මේ විමුක්ති අරගලවල ලේහලාගෙන ජීවිත පරිත්‍යාගයෙන් කරපු විමුක්ති අරගලවල අවසාන ප්‍රතිඵලය අපිට දැක ගන්න 1948 දේශපාලනික අරගලයක් ගෙනියනවා ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක්. මේ දේශපාලනික අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි 1948 අපිට දේශපාලනික නිදහසක් ලැබෙන්නේ. දැන් 1948 දේශපාලනික පෙබරවාරි 4 වෙනිදා මේ ලැබෙන නිදහසට කලින් 1947 වර්ෂයේ තමයි මේකට පදනම සැකසෙන්නේ. අපි දන්නවා සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාව පාලනය වුණා. සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ රජු හෝ රැජින තමයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා වශයෙන් නම් කරනු ලබන්නේ. එතකොට මේ යටතේ ලංකාවේ පාලනය කරන්නේ කවුද? බ්‍රිතාන්‍යයේ පාලකයන් තමයි ලංකාව පාලනය කරන්නේ. ඒ යටතේ ඔහුගේ නියෝජිතය රජුගේ නියෝජිතයෙක් වශයෙන් කවුද රට පාලනය කළේ? රට පාලනය කළේ අග්‍රාණ්ඩුකාරවරයා. ඒතකොට අග්‍රාණ්ඩුකාරවරයා යටතේ තමයි අපේ රට යාට ඕන විදිහට තමයි රටේ සියලුම කටයුතු ටික ඒ වෙනකනුත් සිදු වුණේ. නමුත් 1939 ඇතිවන දෙවන ලෝක යුද්ධයේදී එංගලන්තයට සහාය පළ කිරීම සඳහා වන කොන්දේසියකට අපේ දේශපාලනික උගතුන් බ්‍රිතාන්‍යයන් නම්මා ගන්නවා. මොකක්ද මේ කොන්දේසිය? බ්‍රිතාන්‍යයන්ට සහාය පළ කරනවා නම් අපිට අපේ නිදහස ලැබිය යුතුයි කියන කොන්දේසියට. මේ හා සමානව ඉන්දියාවෙත් මේ කාලයත් සීමාවේදී යම් යම් කටයුතු සිදු වෙනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව 1947 දී නිදහස් දිනා ගන්නවා. ශ්‍රී ලංකාවේ මේ වෙනුවෙන් 1947 නොවැම්බර් මාසයේදී ලංකා ස්වාධීන පනත එංගලන්ත පාර්ලිමේන්තුවේදී යෝජනාවට ගන්නවා. මේකට අත්සන් කරන්න 1947 නොවැම්බර් මාසයේ එංගලන්ත රජතුමා. ඔහු එයට අත්සන් කළාට පස්සේ ලංකාවට නිදහස ලබා දීම පිළිබඳව 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට මතක ඇති ශ්‍රී ලංකාවේ පළවෙනි නිදහස් සැමරුම් මුලෙලේදී ඩී.එස්. සේනානායක මහත්තයා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජාතික කොඩිය ඔසවපු අවස්ථාව. හරි, කොහොමද ඩී.එස්. සේනානායක මහත්මයා ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දියුරුම් දෙන්නේ? මොකද්ද ඒකට පදනම් වෙන සිදුවීම? මෙන්න මේකයි ඒ සිදුවීම. 1947 දී ලංකාවේ මහමැතිවරණයක් පළවෙනි මහමැතිවරණය පැවැත්වෙනවා. මේ පළවෙනි මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරන ඩී.එස්. සේනානායක මැතිතුමා. ආසන 95කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 42ක් දිනා ගන්නට එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේදී සමත් වෙනවා. එතකොට ඊට අමතරව වැඩි පක්ෂයක් විදිහට වැඩි ආසන සංඛ්‍යාවක් ආසන 10ක් දිනා ගන්නේ සම සමාජ පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය. ඊට අමතරව සෙසු පක්ෂ ආසන 22ක් දිනා ගන්නවා. ඉදිරිපත් වෙච්ච ස්වාධීනව ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් ආසන 21ක් දිනා ගන්නවා. එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන මේ අවස්ථාවේදී ආණ්ඩුව පිහිටනවා. පාර්ලිමේන්තුවේ බහුතර
කැමැත්ත දිනාගත් ඩී.එස්. සේනානායක මැතිතුමා ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් දියුරුම් දෙනු ලබනවා. දැන් ඊළඟට අපි බලමු ටිකෙන් ටික අපි යමු මොකද්ද ඊළඟට සිද්ධ වුණේ ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල කියලා. දැන් 1947 මේ මැතිවරණයෙන් පස්සේ 1952 වර්ෂයේදී ලංකාවේ ඉතාමත්ම අභාග්‍ය සම්පන්න සිදුවීමක් සිද්ධ වෙනවා. අපේ කතානායකයා ඩී.එස්. සේනානායක මැතිතුමා මෙහිදී අප අතරින් සදහටම සමුගන්නවා. දැන් එතනදී සිද්ධ වෙන දේ තමයි එතනදී වෙන්නේ මොකද්ද? එතකොට රටේ අග්‍රාමාත්‍ය තනතුර පුරප්පාඩු වෙනවා. මෙතනදී අග්‍රාමාත්‍ය තනතුර වෙනුවෙන් කවුරුන් හෝ නම් කළ යුතුයි. අග්‍රාණ්ඩුකාරවරයා මෙතනදී තීරණය කරනවා එවකට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී තරුණ දේශපාලඥයෙක් වෙච්ච බොහොම හිත දිනාගත්තු දේශපාලඥයෙක් වෙච්ච උණු ඩඩ්ලි සේනානායක මැතිතුමාව මේ තනතුරට පත් කරන්නට. දැන් ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඩඩ්ලි සේනානායක මහත්මයා 1952 දී දියුරුම් දෙනු ලබනවා. නමුත් මෙන්න මෙහෙම කතන්දරයක් මෙතනක් තියෙනවා. අපි ලංකාවේ දේශපාලනයේ කවදත් ස්ථාවර දේශපාලනයක් වුණේ නැහැ. බොහොම අස්ථාවර දේශපාලනයක් තමයි නිදහස ලැබුණට පස්සේ අපේ රටේ දක්නට ලැබුණේ. මෙන්න මේ කාලයේදී SWRD බණ්ඩාරනායක මහත්මයා පාර්ලිමේන්තුවේ හිටපු උගතෙක් බොහොම ජනප්‍රිය පුද්ගලයෙක්. මෙතුමා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා අද භාෂාවෙන් කියනවා නම් UNP එක කඩාගෙන ගිහිල්ලා අලුත් පක්ෂයක් පිටව ගන්නවා. මොකද්ද මේ පක්ෂය? මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවාගෙන 1952 වෙනකොට මෙයා මොකද කරන්නේ? අපි අලුත් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. මේ 1952 මැතිවරණයේදී අපි බලමු මොනවද ලැබිච්ච ප්‍රතිඵල කියලා. දැන් අපි බලමු ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිත වුණා 1952 මැතිවරණයේදී ආසන 95ක්. මේ ආසන 95න් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නවා ආසන 54ක්. ඊළඟට ඒ කාලේදී ලොකු ජනප්‍රියත්වයක් නැති වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ජයග්‍රහණය කරනවා. සෙසු පක්ෂ ස්වාධීන කණ්ඩායම් ආසන 32ක් මේ අවස්ථාවේ ජයග්‍රහණය කරනවා. මේ මැතිවරණ ප්‍රතිඵල අනුව අපිට පේනවා මහ ජනතාව පැහැදිලි ජනවරමක් දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිටවා ගන්න. දැන් මෙහිදී ඩඩ්ලි සේනානායක මහත්මයාගේ නායකත්වයෙන් යුතුව ඩඩ්ලි සේනානායක මහත්මයා අගමැති වශයෙන් නම් කරලා ආණ්ඩුව පිටවනවා 1952 දී. 52 ආණ්ඩුව පිහිටෙව්වට මෙතනදී 52 සිට 56 දක්වා අතර කාලය ලංකා දේශපාලනය ඊටම අවුල් වියවුල් සහගත දේශපාලනික වාතාවරණයක් තියෙන කාලයක්. මොකද්ද කියනවනම් මේකට හේතුව ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහල් ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිල ඊටමත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මෙන්න මේකට මේ தത്വයට විරුද්ධව මිනිස්සු පාරට බහිනවා. විශේෂයෙන්ම වාමාංශික දේශපාලන පක්ෂ මේ අවස්ථාව තමුන්ගේ වාසියට හරව ගන්නවා. රට පුරා හර්තාල් ව්‍යාපාර ඇති කරනවා. මේවැනි තත්ත්වයක් යටතේ තව දුරටත් ඩඩ්ලි සේනානායක මහත්මයාට ආණ්ඩුව කරගෙන යෑමේ හැකියාවක් පවතින්නේ නැහැ. අවංක දේශපාලඥයෙක් වශයෙන් ඔහු මොකද කරන්නේ? තමන්ගේ නොහැකියාව ගැන තමුන්ම තක්සේරු කරගෙන අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලාස් වෙනවා. දැන් පුරප්පාඩු වෙන අග්‍රාමාත්‍ය තනතුර මේ සඳහා නම් කරන්නට සුදුසු පුද්ගලයෙක්ව ඊළඟට කවුද ඉන්නේ කියන එක අග්‍රාණ්ඩුකාරවරයා විමසිලිමත් වෙනවා. මෙහිදී කැපිලා පේන චරිතයක් වුණ සර් ජෝන් කොතලාවල මැතිතුමා ඊළඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ආණ්ඩුකාරවරයා විසින් නම් කරනු ලබනවා. සර් ජෝන් කොතලාවල මහත්තයා කාලේ බොහොම තරුණයි, බොහොම බුද්ධිමත්, ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන පුද්ගලයෙක්, රටට ආදරේ පුද්ගලයෙක් වශයෙන් තමයි මිනිස්සු අඳුරගෙන තිබ්බේ.
ජෝන් කොතලාවල මහත්මයාගේ කාලේ සිදුවෙන ලංකාවට සිදුවෙන වැදගත්ම දේ තමයි අපි හඳුන ගන්නවා 1955 දී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්නවා. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම තමයි ජෝන් කොතලාවල මහත්මයාගේ පාලන කාලය තුලදී සිදුවන වැදගත්ම සිදුවීම. ඒ අනුව නියමිත කාලයට කලින් තවදුරටත් මේ රට පුරා පවතින තත්ත්වයත් එක්ක ආණ්ඩුව කරගෙන යාමට අපහසුයි. ඒක නිසා නියමිත කාලයට කලින් ආණ්ඩුව විසිරුවා හරිනවා. මෙසේ විසිරුවා හරින ආණ්ඩුව නැවත මැතිවරණයකට යන්න සිද්ධ වෙනවා. නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා 1956 දී. 1956 දී මැතිවරණ ප්‍රතිඵල ගැන කතා කරනවා නම් ඊට කලින් අපිට SWRD බණ්ඩාරනායක මහත්මයා ගැන කතා නොකරම බෑ. මොකද හේතුව මෙහිදී තීරණාත්මකම දේශපාලන චරිතය වාමාංශික පක්ෂ සියල්ල තමන්ගේ මිටට අරගෙන ඉදිරියට එන චරිතය තමයි SWRD බණ්ඩාරනායක කියන්නේ. විශේෂයෙන්ම විප්ලවකාරී සම සමාජ පක්ෂය, භාෂා පෙරමුණ, ඊරිගොල්ල මහත්මයාගෙන් නායකත්වයෙන් යුතුව ස්වාධීන කණ්ඩායම් කීපයක්, ස්වාධීන අපේක්ෂකයන් කීප දෙනෙක් එකට එකතු කරගෙන එතුමා නව පක්ෂයක් පිහිටවනවා, නව පෙරමුණක් පිහිටවනවා. අපි කතා කරන්නේ විවිධ පෙරමුණු ගැන. අන්න මෙතන තමයි පෙරමුණු වල ආරම්භය. ඒක තමයි මහජන එක්සත් පෙරමුණ. මේ සකසා ගන්නා මහජන එක්සත් පෙරමුණත් එක්ක 56 මැතිවරණයට ඉදිරිපත් වෙනවා SWRD බණ්ඩාරනායක මහත්මයා මහජන එක්සත් පෙරමුණ වශයෙන්. ලංකාවේ බිම්මට්ටමේ දේශපාලනයට බහින්න සුදුසු හොඳම බලවේග 5 මේ අවස්ථාවේදී බණ්ඩාරනායක මහත්මයාත් එක්ක එකතු වෙනවා. මොනවද බලවේග 5 ගත්තොත් අපි නම් කරනවා පංචමහා බලවේග කියලා. සංඝ, වෙද, ගුරු, ගෝවි, කම්කරු කියන පංචමහා බලවේග එකට එකතු කරගෙන බිම්මට්ටමේ දේශපාලනයෙන් පටන් අරගෙන ඉතාමත්ම විප්ලවකාරී විදියට 56 මැතිවරණය මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා. 56 මැතිවරණ ප්‍රතිඵල බලන්න කලින් අපි පොඩ්ඩක් යන් 56 මැතිවරණයෙන් පිහිටු ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් අපි මීට කලින් කතා කරලා ඉමු. මොකද SWRD බණ්ඩාරනායක මහත්මයා රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීලා දේශීය කර්මාන්ත හා ගොවිතැන නගා සිටුවීමේ වැදගත්කම ගැන මෙතුමා දිගින් දිගටම කතා කරනවා, දිගින් දිගටම පියවර ගන්නවා. ඒත් එක්කම වරාය හා බස් ජනසතු ව්‍යාපාර බවට පත් කරලා ඒ ජනසතු ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒ අමතරව අනිත් වැදගත්ම කාරණේ තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරනවා. මෙවැනි වැඩපිළිවෙල ලංකාව තුල ගෙනියනවා, තීරණාත්මක වැඩපිළිවෙල. ඒත් එක්කම මේ වැඩපිළිවෙල දරා ගන්න බැරි සමහරු ලංකා දේශපාලනයේ ඉදිරියට එනවා. අපි ඒ පුද්ගලයන් ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබට ඉදිරි උසස් පෙළ ඉතිහාසය වගේ විෂයන් වලදී සාකච්ඡා කරන්නට හම්බ වේ අවස්ථාව. අවාසනාවන්ත විදියට මේ මහා යුග පුරුෂයා 1959 වර්ෂයේදී සාහසිකගේ වැඩි පහරකින් මරණයට පත් වෙනවා. දැන් සමුගන්නවා. හරි. අපි බලමු 56 මැතිවරණේ ප්‍රතිඵල මොනවද කියලා. බලමු 56 මැතිවරණේ ප්‍රතිඵල කොහොමද කියලා. ඡන්දයෙන් තෝරාපත් කරගත් ආසන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව 95යි. SWRD බණ්ඩාරනායක මහත්මයාගේ නායකත්වයෙන් යුතුව මහජන එක්සත් පෙරමුණ ජය ගන්නවා. මෙහිදී ආසන 51ක් වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනවා. එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ ආසන 8කට බහිනවා. සිසු පක්ෂය ස්වාධීන කණ්ඩායම් ජයගත් ආසන සංඛ්‍යාව 36යි. මෙහිදී අපිට පැහැදිලිවම පේනවා මෙතන ජනවර්ම හිමි වෙලා තියෙන්නේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට. මෙහිදී SWRD බණ්ඩාරනායක මහත්මයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලබනවා. අපි මුලින් කිව්වා 1959 දී සාහසිකගේ වැඩි පහරෙන් අපේ ගරු අගමැතිතුමා හිටපු අගමැතිතුමා SWRD බණ්ඩාරනායක මහත්මයා අභාවප්‍රාප්ත වෙනවා කියලා. දැන් මේ සිදුවීමත් සමගම සිද්ධ වෙනවා 1960 මාර්තු මාසයේ නැවතත් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරන්නේ. 1960 වන විට
පාර්ලිමේන්තුවට තේරීපත් විය යුතු මන්ත්‍රී ආසන සංඛ්‍යාව මෙතෙක් තිබ්බ 95 ඉක්මවලා 151ක් බවට පත්විය යුතුයයි සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් තීරණය කරනවා. එතකොට මෙන්න මේ තත්ත්වයේ යටතේ අපි බලමු මහා 60 මාර්තු මැතිවරණයට මොකද වෙන්නේ කියලා. මේ 60 මාර්තු මැතිවරණයෙන් තේරීපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනානායක මහත්මයාගේ නායකත්වයෙන් යුතුව 1960 මාර්තු වලදී එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගන්නවා. නමුත් අපි දැන් අවධානය යොමු කරලා බලමු මේක ඊටාම සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙනවා. මොකද රාජාසන කතාවෙදිම එක්සත් ජාතික පක්ෂය මෙහිදී පරාජයට පත් වෙනවා. අපි ඉදිරියේදී බලමු 60 මාර්තු මැතිවරණයේදී මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. ඒක නිසා ඊට මාස කිහිපයකට පස්සේ කියන්නේ මාර්තු වල මේ මැතිවරණය තිබ්බා. අප්‍රේල් මැයි ජූනි ජූලි වෙනකොට නැවතත් මැතිවරණයකට යන්නට සිදු වෙනවා. ලංකා ඉතිහාසයේ එක් වර්ෂයක් තුළදී පාර්ලිමේන්තු මැතිවරණ දෙකක් පැවැත්ුනේ කුමන වර්ෂයේදීද කියලා ප්‍රශ්න අහලා තියෙනවා. මීට පෙර සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රවල පවා ඒ තමයි 1960 වර්ෂය. එතකොට 60 මාර්තු වලට පස්සේ 1960 ජූලි වල නැවතත් මහා මැතිවරණයක් පැවැත්වෙනවා. මෙතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙනු ලබන්නේ ගරු බණ්ඩාරනායක මහත්මයාගේ බිරිඳ වන සිරිමාව් බණ්ඩාරනායක මැතිණිය. සිරිමාව් බණ්ඩාරනායක මැතිණියට මෙම මැතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙනවා. මොකද හේතුව එතෙක් කල ලෝක ඉතිහාසයේ කවදාවත් අගමැතිතුමියක් රටක් පාලනය කරලා තිබ්බේ නැහැ. මෙතුමිය තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි අගමැතිනිය වශයෙන් තේරීපත් වෙන්නේ. මේක ශ්‍රී ලංකාවටත් ලෝක දේශපාලනය කෙරෙහි ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් බවට පත් වෙනවා. හොඳයි අපි බලමු දැන් මේ 60 මහා මැතිවරණයේ මාර්තු මාසයේ ප්‍රතිඵලත් 60 ජූලි මාසයේ මැතිවරණයේ ප්‍රතිඵලත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. විශේෂයෙන්ම 60 ජූලි මැතිවරණයේදී සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය සමග නිතරංග ගිවිසුමකට එළඹිලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මැතිනිය මොකද කරන්නේ? සමග පෙරමුණ කියලා දැන් මහජන එක්සත් පෙරමුණෙන් බණ්ඩාරනායක මහත්මයා අග්‍රාමාත්‍ය බවට පත් වුණා. දෙවෙනි වතාවට ඊළඟ අවස්ථාවට සමග පෙරමුණු ආණ්ඩුවෙන් බලයට පත් වෙන්නේ කවුද? සිරිමාව් බණ්ඩාරනායක මැතිණිය. අපි බලමු දැන් මොකද්ද මේ මැතිවරණ දෙකේ ප්‍රතිඵල පිළිබඳව විශ්ලේෂණාත්මකව විග්‍රහ කරලා බලමු. 60 මාර්තු මැතිවරණය ඡන්දයෙන් තෝරාපත් කරගන්නවා අපි කිව්වා. මේ සැරේ වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් 151ක් අපි තෝරා ගන්නට නියමිතයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය ජය ගන්නවා ආසන 50ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන්නටම එනවා 46ක් ජය ගන්නවා. සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 55ක් ජය ගන්නවා. දැන් බලන්න 151ක් ආසන තියෙනකොට අපිට පේනවා බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගන්න නම් ආසන 75ක්වත් අඩුම වශයෙන් දිනාගෙන තිබිය යුතුයි. 75ක්ව 76ක් දිනාගත යුතුමයි. නමුත් මෙතනදී වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්න එක්සත් ජාතික පක්ෂය ආසන 50යි. තවත් 25ක් හෝ 26ක් අවශ්‍යයි. දැන් ඒ ටික එකතු කරගන්න වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට. කොහෙන්ද එකතු කරගන්න වෙන්නේ? සෙසු පක්ෂ ස්වාධීන කණ්ඩායම් වලින්. එතකොට හොඳටම කල්පනා කරලා බැලුවොත් දැන් මෙතනින් අපි කියමු 26ක් මෙතෙන්ට 76ක් 26ක් ගිහලා මෙතන 76ක් වුණා කියලා. ඉතිරි ප්‍රමාණය එකතු වෙන්නේ කාත් සමගමද? අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග. මොකද බොහෝ වාමාංශික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක දිගින් දිගටම මේදී තරඟ වැදෙනවා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයක් අපිට පේනවා. දැන් මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනින් ගන්න ප්‍රමාණය මේ ටික අයින් වුණාට පස්සේ
මෙතන එකතු වෙනවා ඊට වඩා වැඩි බලයක් මෙතන එකතු වෙනවා. මෙන්න මේක තමයි රාජාසන කතාව පරාජය වෙන්නට හේතුව. දැන් අපි යනවා ඊළඟට 1961 ජූලි මැතිවරණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන්නට. හොඳයි දැන් බලමු 60 ජූලි මැතිවරණය නැවත වතාවක් ඡන්දයෙන් තෝරාපත් කර ගන්නට ආසන 151ක් නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 75ක් ජයග්‍රහණය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ආසන 30යි, ෆෙඩරල් පක්ෂයේ ආසන 16යි, ලංකා සම සමාජ පක්ෂය ජයගත් ආසන සංඛ්‍යාව 12යි, සිසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ආසන 18ක් ජයග්‍රහණය කරනවා. මෙතනදී පැහැදිලිවම පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමේ අපහසුතාවයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එකට එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටු වෙනවා. ඒක අපි හඳුන්වනවා සමගි පෙරමුණු ආණ්ඩුව කියලා. ඊළඟට අපි යනවා සමගි පෙරමුණු ආණ්ඩුවේ කටයුතු කෙලෙසද සිද්ධ වෙන්නේ කියන කාරණය බලන්න. 1960 මාර්තු මැතිවරණයත් ජූලි මැතිවරණයත් ගැන කතා බහ කළා. මෙහිදී 60 ජූලි මැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වෙනවා. දැන් ජූලි මැතිවරණයේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන අපි සාකච්ඡා කළොත් එහෙම විශේෂයෙන්ම මේ මැතිවරණයෙන් අග්‍රාමාත්‍යතුමිය වශයෙන් දියුරුම් දෙන්නේ අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ලෝකේ ප්‍රථම අගමැතිතුමිය. මෙතුමිය තමන්ගේ ස්වාමි පුරුෂයා SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ වැඩපිළිවෙල අඛණ්ඩව දිගටම කරගෙන යනවා. අපි දන්නවා 56 ආණ්ඩුවෙන් බස් සහ වරාය ජන සතු කළා. ඒ වගේම බණ්ඩාරනායක මැතිණිය ඉතාමත් වැදගත් තීන්දුවක් ගන්නවා. මේ පාසල් අධ්‍යාපනය සම්බන්ධව අපි හැමෝටම වැදගත් තීන්දුවක්. සියලුම පාසල් මෙතුමිය රජයට පවරා ගන්නවා. සියලුම පාසල් රජයට පවරගෙන ආර්ථිකය කෘෂි ආර්ථිකය සහ කර්මාන්ත අංශය නගා සිටුවන්න කළ හැකි හැම කාර්යයක්ම කරනවා. මේ අතරතුර ගොවීන්ට ණය ලබා දීමේ අරමුණින් මහජන බැංකුව 1961 දී පිහිටවනු ලබනවා. එතකොට මේ ආණ්ඩුව දිහා ගත්තාම මේ ආණ්ඩුව දිහා හොඳටම බැලුවාම අපිට පැහැදිලිවම පේනවා රටට හිත ඇති රටේ ආර්ථිකය නංවා සිටීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ආණ්ඩුව පැහැදිලිවම කරගෙන යනවා. මෙන්න මේ කාල සීමාවෙදී ඊළඟට සිද්ධ වෙන වැදගත්ම දේ තමයි සීපීද සිල්වා ප්‍රමුඛ මන්ත්‍රීන් 14 දෙනෙකු ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙනවා. මේත් සමගම පැන නගිනවා රටේ ආර්ථික අර්බුදයක්. මොකද රටේ ආනයනයන් සීමා කරමින් අපනයනයන් ප්‍රවර්ධනය කරමින් ගෙන ගිය වැඩපිළිවෙලක්. මේ හේතුවෙන් රටේ ආණ්ඩුවට සල්ලි අඩු වෙනවා. ආණ්ඩුවට සල්ලි අඩු වෙනකොට මිනිස්සු අතට සල්ලි යන්නේ අඩු වෙනවා. ඒක නිසා යම්කිසි ආර්ථික අර්බුදයකට රට පත් වෙනවා. මේ අවස්ථාවේ 1965 දී නැවතත් මහ මැතිවරණයකට යන්න රජයට සිද්ධ වෙනවා. ආණ්ඩුව කඩාගෙන වැටෙනවා. മന്ത്രിවරුන් 14 දෙනෙකුගේ සහයෝගය නැති වෙනකොට මේ හේතුවෙන් විරුද්ධ පක්ෂය බලවත් වෙනවා. 1965 දී ආණ්ඩුවට සිද්ධ වෙනවා ඒ ඉවත් වෙලා නැවත වතාවක් මහ මැතිවරණයකට යන්න. එතකොට 1965 මැතිවරණය තවත් සුවිශේෂී මැතිවරණයක් වෙනවා. 1947ට පස්සේ තමන්ගේ නියමිත දූර කාලය අවසන් වනතුරුම පාලනය ගෙනියන ආණ්ඩුවක් හම්බෙන්නේ 1965 මැතිවරණය. එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා. මේ මැතිවරණය ජයග්‍රහණය කරලා ඩඩ්ලි සේනානායක මහත්මයා තුන්වෙනි වතාවටත් ලංකාවේ අගමැති තනතුරට පත් වෙනවා. දැන් තව ටික වෙලාවකින් අපි බලමු 1965 ආණ්ඩුවේ මැතිවරණ ප්‍රතිඵලය මොකද්ද කියන එක. ඊට කලින් අපි යනවා
මෙන්න මේ කාල සීමාවෙදී දිගින් දිගටම සාකච්ඡා වෙච්ච දේශපාලන කරලියට ආපු උගතුන්ගේ විචාරකයන්ගේ බුද්ධිමතුන්ගේ නිතර කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. මොකද්ද? තාමත් මේ වෙනකොටත් මේ කාල සීමාව ඇතුළේ අපේ රට අපේ නායිකාව බ්‍රිතාන්‍ය රැජින. මොකද හේතුව සොල්බරි ව්‍යවස්ථාව යටතේ තමයි තාමත් මේ රට පාලනය වෙන්නේ මේ කාල සීමාවෙදී. මේ තත්ත්වය වෙනස් කරන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගන්න මේ වෙනකොට සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විපක්ෂය විසින් කටයුතු ටිකෙන් ටික සම්පාදනය කරගෙන යනවා. ඒක ප්‍රතිඵලයක් තමයි નિયમિત කාල සීමාව අවසන් වෙලා 1970 වෙන විට 1965 සිට 1970 වෙනකොට තවත් මහමැතිවරණයකට යන්නට සිද්ධ වෙනවා. හොඳයි අපි බලමු දැන් 1965 මැතිවරණයේ ප්‍රතිඵල මොනවද කියලා. හොඳයි 65 මැතිවරණයේ ප්‍රතිඵල බලමු. තෝරා ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව 151යි. මේ අතරින් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නවා ආසන 66ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 41ක් ජයග්‍රහණය කරනවා. ෆෙඩරල් පක්ෂය ආසන 14ක්. ලංකා සම සමාජ පක්ෂය ආසන 10ක් සහ සිසු පක්ෂ ස්වාධීන කණ්ඩායම ජයගත් ආසන සංඛ්‍යාව ආසන 20ක් වශයෙන් අපිට දැක් ගන්නට පුළුවන්. දැන් මෙතනදී 66ක් කියන ගාන ප්‍රමාණවත් නැහැ. අඩුම ගානේ 75කට වැඩියෙන් තියෙන්න ඕන ආණ්ඩුවක් පිහිටවන්න. මේකෙදී කුඩා පක්ෂ ගණනාවක සහාය ලබාගෙන එක්සත් ජාතික පක්ෂය මෙහිදී ආණ්ඩුව පිහිටවනවා. එතකොට මේ ආණ්ඩුවට අපි කියනවා හවුල් ආණ්ඩුවක් කියලා. මොකද හවුලේ ගෙනියපු ආණ්ඩුවක් පක්ෂ කීපයක් එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව. හොඳයි දැන් ඊළඟට අපි මේ 1965 මහමැතිවරණයෙන් පස්සේ මේ ස්ථාවර ආණ්ඩු කාලයක් තිබ්බ කාලයක් තමයි 1965 1970 අතර කාලය. මේ කාලයෙන් පස්සේ අපි එනවා 1970 දශකයට. 70 දශකයේ ආරම්භය 1970 මහමැතිවරණයත් සමගම 1970 මහමැතිවරණයත් සමගම ලංකාවේ කතාමට කරලියට එන දේශපාලන සහ සමාජීය මාතෘකාවක් තමයි අපි තාමත් ඉන්නේ සොල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ කියන කාරණේ. මේක නිතරම උගතුන් විද්වතුන් විචාරකයන් නිතරම මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා. මෙන්න මේ හේතුව නිසාවෙන් ලංකාවට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පැන නගින්න පටන් ගත්තා. දැන් මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70 මැතිවරණයේදී ඉල්ලන ජනවරම තමයි තමුන් ඇතුළු කණ්ඩායමට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස ක්‍රියාත්මක වෙන්නට අවස්ථාව සලසා දෙන්න කියලා. නව ව්‍යවස්ථාවක් ගේන කාරණයට නීතිමය බාධා විශාල වශයෙන් තිබ්බා. එතකොට මේ හැම දෙයක්ම අයින් කරගන්න නම් නව ව්‍යවස්ථාව නව ජනරාජ්‍ය ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තිබ්බද. ශ්‍රී ලංකා ජනරාජය නමින් 1972 මැයි 22 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකාව හඳුන්වන්නේ මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමග. ඒ කියන්නේ ප්‍රථම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමග. මේ කාරණය පිළිබඳව ජනතාව කොතරම් දුරට සංවේදී වෙනවද කියනවනම් ජනතාව මැතිනියට මේ සඳහා 3/2ක ජනවරමක් ලබා දෙනු ලබනවා. දැන් මේ ජනවරමත් එක්කම ශ්‍රී ලංකාව එදා සිට මැයි 22 වෙනිදා සිට ශ්‍රී ලංකා ජනරජය බවට පත් වෙනවා. ශ්‍රී ලංකා ජනරජයේ මෙතෙක් තිබුණු පාර්ලිමේන්තුව එදා සිට ව්‍යවස්ථාදායක සභාව නමින් හඳුන්වන්නට පටන් ගන්නවා. මේ ව්‍යවස්ථාදායක සභාව ප්‍රධාන වශයෙන්ම නීති සම්පාදනය, මූල්‍ය කටයුතු සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කාලෙදී මැතිනිය ප්‍රමුඛ මේ නව පාර්ලිමේන්තුව විසින් ගෙනියන ආර්ථික ප්‍රතිපත්තිය ගැන අපි පොඩ්ඩක් කතා බහ කරන්නට අවශ්‍යයි. මේ කාලෙදී ආනයනයන් සීමා කරමින්
අපනයනයන් වැඩි කරමින් ගෙනියන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ගෙනියන්නේ. විශේෂයෙන්ම වැහුණු ආර්ථිකය 100%ක්ම වැහුණු ආර්ථිකයක් නොවුනත් අපනයනයන් ප්‍රවර්ධනය කරන ආර්ථිකයක් බවට පත් වෙන්නට තමයි ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය තිබ්බේ. මේ හේතුව නිසා සහල් ආනයනය නතර කරන්න පටන් ගත්තා. රෙදිපිලි සියලු දේවල් ලංකාවේ නිෂ්පාදනය කරගන්න පටන් ගත්තා. විශේෂයෙන්ම විවිධ කර්මාන්ත ලංකාව පුරා ක්‍රියාත්මක වන්නට පටන් ගත්තා. දැන් මෙන්න මේ தত্ত্বය යටතේ ලංකාවේ විශාල දියුණුවක් ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල දියුණුවක් ක්‍රමක්‍රමයෙන් අත්කරගනිමින් සිටියා. නමුත් මෙන්න මෙහෙම කාරණයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. අපි බැලුවොත් එහෙම සාමාන්‍ය ජනතාවට කන්න බොන්න හිඟ වුණා. කන්න බොන්න අඳින්න පළඳින්න හිඟ වුණා. මේක නිසා මේ කාලේදී සම්පකාර සමුපකාර ඉස්සරහා විශාල දිග පෝලිම් ආහාර සඳහා අපිට දකින්නට ලැබෙනවා. හාල් පොත වගේ ක්‍රමවේදයන් හරහා හාල් බෙදීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුණා. මෙන්න මේක නිසා මිනිස්සුන්ට බඩගින්න දරුණුවට දැනෙන්න පටන් ගත්තා. හරි, අපි ඊළඟට බලනවා මේවයි ප්‍රතිඵල මොනවද කියලා. මේත් එක්කම අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙසේද සකස් වුණේ කියන කාරණේ. අපි ඒකට දැන් එන්න හදන්නේ. හොඳ අපි බලමු අධිකරණ පද්ධතිය කෙසේද සකස් වෙලා තිබ්බේ කියලා. දැන් ජනරජ ව්‍යවස්ථාවේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ අධිකරණ පද්ධතිය ගැන කතා කරනකොට මේ ජනරජ ව්‍යවස්ථාව මගින් ප්‍රධාන අධිකරණ පහක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනවා. ශ්‍රේෂ්ඨ අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. මෙන්න මේ අධිකරණ පහ මගින් ලංකාවේ තියෙන අධිකරණ කටයුතු ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ප්‍රයුක් කවුන්සිලයට තිබ්බ ලංකාවේ උපරිම අධිකරණයේ විදිහට බ්‍රිතාන්‍යයේ ප්‍රයුක් කවුන්සිලයට තිබ්බ අයිතිවාසිකම් මේන් අහෝසු වෙනවා. මේන් ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයට එම බලතල සියල්ලම හිමි වෙනවා. එතකොට ලංකාවේ උපරිමාධිකරණ දෙකයි මේක යටතේ. මේ දෙක තමයි මොකද්ද? ශ්‍රේෂ්ඨ අධිකරණයයි මහා අධිකරණයයි. මේක වෙනස් වෙනවා 78 ව්‍යවස්ථාව අනුව. එතකොට මොකද වෙන්නේ? දිසා අධිකරණයට සියලුම ආකාරයේ සිවිල් නඩු විභාග කිරීමත්, මහේස්ත්‍රාත් අධිකරණයට සියලුම ආකාරයේ අපරාධ නඩු විභාග කිරීමේ බලතලත් මේ යටතේ හිමි වෙනවා. එතකොට යම්කිසි විදියකින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා පාර්ලිමේන්තුවට ගෙන පනත ඒ සම්බන්ධව කටයුතු කරන්න අවශ්‍ය නම් ඒකට තමයි තිබ්බේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය. හොඳයි. දැන් මේ අධිකරණ පද්ධතිය මේ විදිහට තියෙනකොට අපි කතා කරන්න ඕන නාමික ජනාධිපති ධූරය ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වලා දෙන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. දැන් නාමික ජනාධිපති ධූරය මේකෙදී අපි කලින් අපේ ලංකාවේ හිටපු ඒ වෙනකොටත් ලංකාවේ හිටපු විලියම් ගොපල්ලව මහත්මයා තමයි ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වෙන්නේ. විලියම් ගොපල්ලව මහත්තයා තමයි ඒ කාලේ හිටපු අග්‍රාණ්ඩුකාරවරයා සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. දැන් මේ අවස්ථාවේදී අගමැතිවරයා විසින් තමයි ජනාධිපතිවරයාව නම් කරනු ලබන්නේ. එතකොට නම් කරනු ලබන ජනාධිපතිවරයා තමන්ගේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා අගමැතිවරයාගේ උපදෙස් ලබා ගත යුතු වුණා. එහෙම නැත්නම් එයාට තනියෙන් හිතුමනාපෙට යම් යම් තීරණ ගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. මේ தত্ত্বය වෙනස් වෙනවා සංසන්දනය කරගෙන යමු. අපි ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේදී කතා කරන එක මේ தত্ত্বය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මොකද නාමික ජනාධිපති ධූරය කියන එක විධායක ජනාධිපති ධූරය දක්වා වෙනස් වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඊළඟට අපි කිව්වොත් එහෙම අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ එකම ආයතනය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ වෙලාවේදී
මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක සභාව. ඒගොල්ලන්ට හැකියාවක් තිබ්බා ලංකාවේ නීති ක්‍රියාත්මක කිරීමේ බලතල. මේක වෙනස් වෙනවා 1978ට. 1978 ආයතන දෙකක් හඳුන්වලා දෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුව, අනිත් එක තමයි ජනතාවට ඍජුව තමුන්ගේ තෝරා ගැනීම කිරීමට අවස්ථාවක් ලබා දුන්නා. ඒ අවස්ථාව තමයි ජනමත විචාරය. එතකොට නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව 1978 ව්‍යවස්ථාවේදී ආයතන දෙකයි. එකක් තමයි පාර්ලිමේන්තුව, අනිත් එක තමයි ජනමත විචාරණය. නමුත් 1972 ආණ්ඩු ක්‍රම විසමය අපි දැන් කතා කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ අවස්ථාව හිමි වෙලා තියෙන්නේ විධායක සභාව එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකයට පමණයි. ඊළඟට අපි යනවා මේකෙදි අපි බලනවා දැන් 1977 ක්‍රියාත්මක වෙන ආර්ථික රටාවට වඩා ඒ කියන්නේ අපිට මේ වෙනකොට හුරු ආර්ථික රටාවට වඩා සම්පූර්ණයෙන් වෙනස් ආර්ථික රටාවක් තමයි 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මේක වැහිච්ච ආර්ථිකයක්. වැහිච්ච කියන්නේ සම්පූර්ණයෙන් වැහුණු ආර්ථිකයක් නෙමෙයි. ආනයනයන් සීමා කරමින් අපනයනයන් සංවර්ධනය කිරීමේ පරමාර්ථයට රටගෙන ගිය ආර්ථිකයක් තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ආනයනයන් අඩු වුණා. ආනයනයන් අඩුවීමේ ප්‍රතිඵලයක් විදියට මිනිස්සුන්ට ජනතාවට අවශ්‍ය දේවල් ලබා ගැනීමේ සීමා පැනවුණා. එතකොට හාල් පොල්ල ඊළඟට ඔන්නෝම කතන්දර ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම සමුපකාර ප්‍රතිපත්ති දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු පෝලිං වල ඉඳලා බඩු ලබා ගන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. මේ නිසා රට තුල භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙනවා. රට තුල භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙනවා. රටේ දේශීය නිෂ්පාදනය ක්‍රමක්‍රමයෙන් වැඩි වුණත් ඒක ජනතාවට දැනෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී මොකද්ද සිද්ධ වෙන්නේ? මේ කාල සීමාව වෙනකොට ඊළඟ මැතිවරණයට 1977 මැතිවරණයට මඟ පෑදෙනවා. මේ මඟ පෑදීමත් සමගම ලංකාවේ එතෙක් විපක්ෂයේ නායකයා විදියට හිටපු ඩඩ්ලි සේනානායක මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ එවකට නායකයා 1973 දී අභාව ප්‍රාප්ත වෙනවා. ලංකාවේ දක්ෂ හිටපු තරුණ දේශපාලඥයෙක් මේ වෙනකොට ලංකාවේ ඊළඟ එක්සත් ජාතික පක්ෂ නායකයා වශයෙන් පත් වෙනවා. ඒ තමයි ජේ.ආර්. ජයවර්ධන කියලා අපි කියන්නේ. හොඳයි. 1977 මහමැතිවරණයෙන් සුවිශාල ජනවරමක් ගන්නවා. 6/5ක පාර්ලිමේන්තුවේ බලයක් එක්සත් ජාතික පක්ෂයට හිමි වෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ නායකත්වයෙන් යුතුව. එතකොට රටේ 6/5ක බලයක් රටේ මිනිස්සු යම්කිසි ආණ්ඩුවකට දුන්නා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ඒගොල්ලන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. දැන් මෙතනදී ඉතිරි පාර්ලිමේන්තුවේ ඉතිරි മന്ത്രി සංඛ්‍යාවෙන් වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කරගන්නේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ. ද්‍රවිඩ එක්සත් පෙරමුණේ ඒ අමිර්තලිංගම් මහත්මයා ඡන්ද ආසන 18ක් හිමි කරගෙන මෙතනදී ප්‍රධාන විපක්ෂය බවට පත් වෙනවා. විපක්ෂ නායක ධූරයෙන් හිමි වෙන්නේ ඒ අමිර්තලිංගම් මහත්මයාට. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ක් මෙම මැතිවරණයේදී හිමි කර ගන්නවා. මෙහෙම බලනකොට ඊටාම ඉක්මනටම මේ පළමු ජනරජ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශ්‍යතාවය එක්සත් ජාතික පක්ෂයට මේ අවස්ථාවේදී තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණයේදී මිනිසුන්ට දුන් පොරොන්දුත් එක්ක එහි අවශ්‍යතාවය දැඩිව එනවා. මේ විවෘත ආර්ථික ක්‍රමය රටට හඳුන්වා දීමේ අවශ්‍යතාවය සහ එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී පැන නගිනවා. ඒක නිසා 1978 වර්ෂයේදී ලංකාවේ දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේගොල්ලෝ මේක සම්මත කර ගන්නවා. පාර්ලිමේන්තුවේ මේ දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව සම්මත වෙනවත් එක්කම සිදුවන ඊළඟ සුවිශේෂී දේ තමයි ශ්‍රී ලංකාව එතෙක් හඳුන්වපු ආකාරයෙන් වෙනස් ආකාරයකට හඳුන්වන්න ගන්නවා
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසින් ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන සුබ සාධන ලක්ෂණ පෙරමුණට ගැනීමේ අවශ්‍යතාවය මත සමාජවාදී යන කොටසත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශ්‍රී ලංකා ජනරජය තුල තිබිය යුතු නිසා ප්‍රජාතන්ත්‍රවාදී යන කොටසත් දෙක එකට එකතු කරලා තමයි මෙලෙස ශ්‍රී ලංකාව දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් හඳුන්වනු ලබන්නේ. අපි බලමු මෙහිදී හඳුන්වා දෙන ඊළඟ ප්‍රධානම වෙනස තමයි ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ මෙම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වර්ණයකින්. ඒකේ තේරුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගන්නේ නැහැ කියන කාරණය. ඒකට පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගන්නේ නැත්නම් පුරවැසියන්ගේ ඡන්ද බලය ලබේ බහුතරයක් ලබා ගන්නා තැනත්තා ජනාධිපති වශයෙන් තේරිපත් වෙනවා. මෙහිදී මෙම ජනාධිපතිවරයා නිකන් ජනාධිපතිවරයෙකුත් නෙමෙයි, කලින් හිටපු නාමික ජනාධිපතිවරයාට වඩා අතිශයින්ම බල සම්පන්න ජනාධිපතිවරයෙක්. මේකට අපි කියනවා විධායක ජනාධිපතිවරයා කියලා. ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වෙන්නේ මෙහිදී කවුද? මෙහිදී වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. එතකොට ප්‍රශ්නයක් අහුවොත් ලංකාවේ නාමික ජනාධිපතිවරයා සහ ප්‍රථම විධායක ජනාධිපතිවරයා හඳුන්වන්න කියලා අපිට උත්තර දෙකයි තියෙන්නේ. එකක් පළවෙනි උත්තරේ කවුද? නාමික ජනාධිපතිවරයා. එයා කවුද? එයා තමයි විලියම් ගෝපල්ලව මහත්මයා. දෙවෙනියට අහපු ප්‍රශ්නේ තමයි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. මේ ජනාධිපති ධූරය විධායක ජනාධිපති ධූරය කියන්නේ ඊටම බල සම්පන්න ජනාධිපති ධූරයක් කියලා අපි හඳුන්වනවා. මේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ලංකාවේ රාජ්‍ය නායකයා පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ විධායකයේ නායකයා, තුන්වෙනි කාරණේ ආණ්ඩුවේ නායකයා, හතරවෙනි කාරණේ එයා සන්නද්ධ අංශයන්හි නායකයා, සන්නද්ධ සේවාවන්හි නායකයා. ඊටාත්ම බල සම්පන්න බල සහිත පුද්ගලයෙක් බවට ජනාධිපතිවරයාව මෙහිදී පත් කරනවා. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ශාස්ත්‍රයේ බලතර රාශියක් හිමි වෙනවා. අපි බලමු පාර්ලිමේන්තු සම්බන්ධව ඔහුට තියෙන බලතල මොනවද කියන එක. පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්, පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න පුළුවන්, පාර්ලිමේන්තුව විසිරවා හරින්න පුළුවන්. හැබැයි මේ හැම කාරණයක්ම ව්‍යවස්ථාවට අදාළව සිදු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් වල මුලසුන දරන්න පුළුවන් ඔහුට. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුව අමතන්න ඔහුට හිමිකම තියෙනවා. ජනාධිපතිවරයාට හිමි වෙලා තියෙන විධායක බලතල කීපයක් අපි බලමු. ඔහු බල සම්පන්නයි කියන්නේ මෙන්න මේ කාරණා විශේෂයෙන්ම හේතු වෙනවා. අගමැතිවරයා පත් කිරීමේ බලතල ඔහුට තියෙනවා. අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ බලතල ඔහුට තියෙනවා. ඔහුන්ට විෂයන් පැවරීමට කාර්යයන් පැවරන්න පුළුවන්. රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ හැකියාව තියෙනවා. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානී වශයෙන් ඔහු කටයුතු කරනවා. අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවරුන් පත් කරනවා. අභියාචනාධිකරණයේ සභාපතිතුමා සහ අනෙකුත් විනිශ්චයකාරවරුන් පත් කරනවා. ඊට අමතරව අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කරනවා. වරදකරුවන්ට සමාව දෙනවා. අපි මේක දකිනවා පෙබරවාරි 4 වෙනිදාට බොහෝ වෙලාවට. ඊට අමතරව රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිවරයාට කාර්යයන් තවත් රැසක් පෙරලා තිනවා. ඒවා බැලුවහම ජාතික උත්සවවල මුලසුන දරන්න උට හැකියාව තියෙනවා. රාජ්‍ය මුද්‍රාව ළඟ තබා ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකල අස්සම් කරන්න පුළුවන්. ලේඛනයකුත් කරන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් ජනරජය නියෝජනය කරන්නට හැකියාව තියෙනවා. රාජ්‍ය දූතයන් පත් කිරීම හා මෙරටට පැමිණෙන රාජ්‍ය දූතයන් පිළිගැනීමේ හැකියාවත් ඔහුට තියෙනවා. අපි බලමු දැන් මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්කම පත් වෙන පාර්ලිමේන්තුව කොයි ආකාරයෙන්ද කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් දක්වා මේ අවස්ථාවේදී මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවා 225 දෙනෙක්. මේ 225න් 196 දෙනෙක් ඍජුවම මහජනයාගේ ඡන්දයෙන් තේරීපත් වෙනවා. ඒ කියන්නේ මහජන නියෝජිතයන් වශයෙන් තමයි මොවුන් 225ම ඉන්නේ. 225 196ක් ඍජුවම තේරීපත් වෙන්නේ මහජන ඡන්දයෙන්. ඉතිරි 29
ඒ පක්ෂ ලබා ගන්නා ඡන්ද අනුපාතය අනුව ආසන අනුපාතය අනුව ඔවුන්ට හිමි වෙනවා ඒ ආකාරයෙන් බෙදී යනවා. එතකොට 225කින් සමන්විත පාර්ලිමේන්තුවක් මෙහිදී අපිට දකින්නට පුළුවන්. දැන් පාර්ලිමේන්තුවේ මුලදී අපි දකිනවා අවුරුදු 6ක කාල සීමාවකට මේ පාර්ලිමේන්තුව තෝරා ගත්තට 19 වෙනි සංශෝධනයත් එක්කම මේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් දක්වා අඩු වෙනවා. දැන් පාර්ලිමේන්තුවේ කලින් තිබ්බ කාර්යයන් ටිකම පාර්ලිමේන්තුවෙන් කෙරෙනවා මෙහිදීත්. ඒ කියන්නේ නීති සම්පාදනය කිරීම, මූල්‍ය පාලනය වගේ කටයුතු. ඊට අමතරව පාර්ලිමේන්තුවට මෙහිදී හැකියාව ලැබෙනවා ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයන් ඉදිරිපත් කරන්න. මේ දෝෂාභියෝගයන් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට හැකියාවයන් ලැබෙනවා. ඊට අමතරව මහජන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නත් මේ පාර්ලිමේන්තුවට අවස්ථාව තියෙනවා. දැන් මහජන දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම ගැන මම හිතන්නේ අපිට වෙනම සාකච්ඡා කරන්න වෙනවා. ඔම්බුඩ්ස්මන් වරයා සහ මහජන දුක්ගැනවිලි කාරක සභාවක් තියෙනවා. අපි මේ ගැන පස්සේ පාඩමකදී අපි සාකච්ඡා කරනවා. එතකොට මේ යටතේ අධිකරණය ගත්තාම මේ අලුත් ව්‍යවස්ථාව යටතේ අධිකරණ ප්‍රධාන වශයෙන් 7ක් අපිට දක්නට ලැබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචන අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, පෞල් අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමික අධිකරණය වශයෙන්. මෙහිදී අපි උපරිමාධිකරණය වශයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය හඳුන්වනවා. පහළ මට්ටමේ එන අධිකරණ වලින් ලැබෙන තීන්දුව පිළිබඳ අභියාචන බලය හිමි වෙන්නේ අභියාචනාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හැර සියලුම අනිත් අධිකරණ වලට අපිට කියන්න පුළුවන් මුල් අවස්ථා අධිකරණ කියලා කියන්න පුළුවන්. ඒතකොට ශ්‍රේෂ්ඨාධිකරණේ අග්‍ර විනිශ්චයකාරවරයන් ශ්‍රේෂ්ඨාධිකරණයට අවම 6ක් සහ උපරිම 10ක් වශයෙන් පත් වෙලා ඉන්නවා. මේගොල්ලෝ ගත්තාට පස්සේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙන කාර්යයන් කීපයක් අපි බලමු. මූලික අයිතිවාසිකම් පිළිබඳව නඩු විසඳන්න පුළුවන්. දැන් විස්තරාත්මකව මූලික අයිතිවාසිකම් පිළිබඳව දක්වන්නේ මේ අපේ දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. පළවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යම් ප්‍රමාණයක් සඳහන් වෙනවා. නමුත් ඒවාට ගත හැකි පියවරයන් පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් වෙනවා මේ දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ජනාධිපතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන එන දෝෂාභියෝග විභාග කිරීමේ බලයත් ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා. ඊට අමතරව ඡන්ද පෙත්සම් පිළිබඳ නඩු විභාග කරන්න පුළුවන්. අවසාන අභියාචනාධිකරණය ලෙස ක්‍රියාත්මක වීමේ බලතලත් ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා. ඊට අමතරව බලමු දැන් මේකේ සඳහන් කරලා තියෙනවා මූලික අයිතිවාසිකම් පිළිබඳ. අපි බලමු මූලික අයිතිවාසිකම් කීපයක් මෙතන සඳහන් වෙනවා. කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, කැමැති රැකියාවක් කිරීමේ අයිතිය, කැමැති ආගමක් ඇදහිීමේ අයිතිය, වද හිංසා වලින් මිදීමේ අයිතිය, නීති ඉදිරියේ සැමට සමානව සමානාත්මතාවයෙන් සැලකුම් ලැබීමට ඇති අයිතිය කියන අයිතීන් මෙහිදී වැදගත් මූලික අයිතිවාසිකම් විදියට සඳහන් කරලා තියෙනවා. එතකොට යම්කිසි හේතුවක් නිසා අයිතිවාසිකම් කඩ වුණොත් ගත හැකි පියවර 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුණේ නැහැ. මෙම අඩුව මග හරවමින් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේවයි මෙහි සඳහන් වෙනවා. දැන් අපි බලමු නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු කෙලෙසද සිද්ධ වුණේ කියන එක. යටත් විජිත සමයේදී සංවර්ධන කටයුතු සියල්ලම සිද්ධ වුණේ ඒ කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට. නමුත් දැන් 78න් පස්සේ මොකද සිද්ධ වෙන්නේ? අපේ ජනතා නියෝජිතයෝ තමයි මේ කාර්යයට යොමු වෙන්නේ. ඒක නිසා මේගොල්ලෝ වී ගොවිතැන දියුණු කරන්න ගත්තා. ඊට අමතරව අපි දක්වනවා මේ යටතේ විශේෂයෙන්ම ගොවි ජනපද පිහිටවීම, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, ගොවි සේවා මධ්‍යස්ථාන පිහිටවීම, සහතික මිල ක්‍රමයක් වී සඳහා හඳුන්වා දීම, රජයේ බැංකු මගින් ගොවීන්ට ණය ලබා දීමට කටයුතු කරේ. අපි දන්නවා ශ්‍රී මාව බණ්ඩාරනායක මැතිණිය 1961 මහජන බැංකුව පිහිටවනවා මේ සඳහා. ඊට පස්සේ රටේ ආහාර නිෂ්පාදනය මේ ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගත්තා.
වීලි කලාපයේ පැරණි වැව් වාරිමාර්ග අලුත් වැඩියා කරන්න පටන් ගත්තා. ඉඩම් ආර්ථික සංවර්ධනයට යොදා ගන්න පටන් ගත්තා. තෙත් කලාපයේ ඉහළ යමින් පවතින ජනගහන තදබදයෙන් හා රැකියාගේ අඩු කරන්න පියවර ගත්තා. නිදහස ලැබීමට පෙර පසු මෙහි ගොවි ජනපද ගණනාවක් පිහිටෙව්වා. ඊට පස්සේ නිදහස් ලැබීමෙන් පස්සේ උදාහරණයක් විදිහට ගල්ඔය, කන්තල, ඉරණමඩු, මින්නේරිය, මිනිපේ, පදවිය, රාජාංගණය වගේ ඒවා කීපයක් ක්‍රියාත්මක වුණා මේ කාල සීමාව තුළදී. ඊළඟට වැදගත්ම යෝජනා ක්‍රමයක් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය. මෙය ආරම්භ කළා. ඒත් එක්කම වියලි කලාපයේ ගොවි බිම්වල කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය නිත්‍ය ජල පහසුකම් ලබා දෙන්නට පුළුවන් වුණා. ජල විදුලි බල නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. නව ජනාවාස බිහි කිරීම, ඉඩම් නැති ජනතාවට ඉඩම් ලබාලා දීලා ආහාර භෝග ව්‍යාප්ත කිරීමට හා තෘප්තිමත් ගොවි පරපුරක් බිහි කරන්නට මේගොල්ලෝ මහන්සි ගත්තා. මිරිදිය මසුන් බෝ කිරීම, රැකියා අවස්ථා බිහි කිරීම වගේ දේවල් අපි දකිනවා. කාර්මික අංශයේ දියුණුව ගත්තාම විශේෂයෙන්ම 1959 දී ප්‍රථම කාර්මික ජනපදයේ ඒකල පිහිටෙව්වා. 1960 දී රත්මලාන කාර්මික ජනපදයේ පිහිටවන්න ගත්තා. 1958ත් 68ත් අතර දස අවුරුදු යෝජනා ක්‍රමය යටතේ රජයේ මැදිහත් වීමෙන් යකඩ හා වාහනේ තුලී ලෑලි සීනි ආදී කර්මාන්ත ආරම්භ වුණා. 1970-77 කාලය තුලදී විදේශ වලින් ආනයනය කරන භාණ්ඩ වෙනුවට රට තුල දේශීය භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කටයුතු පටන් ගත්තා. අපි බැලුවොත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික තත්ත්වය මේ නිදහසෙන් පස්සේ 1948න් පස්සේ විශේෂයෙන්ම ලංකාව සාක්ෂරතාවය අතින් ඉතාමත්ම ඉහළ තත්ත්වයකට පත් වුණා. විශේෂයෙන් අපි දන්නවා ලෝකෙ දියුණුම රටක සාක්ෂරතාවයේ මට්ටමට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඒ මට්ටමටම ඇවිල්ලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වශයෙන් ගන්න පුළුවන් නිදහසින් පස්සේ අපේ CWW කන්නංගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් සෑම රජයක්ම අනුගමනය කිරීම. නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තීන් යටතේ ඒක තවත් දුරටත් ශක්තිමත් වෙන්නේ 1961 අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පාසල් රජයට පවරා ගන්නවා. පාසල් රජයට පවරා ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු ඉතාම ශීඝ්‍රයෙන් ඉතාම ග්‍රාමීය අති දුෂ්කර ප්‍රදේශවලට පවා ඉතා ශීඝ්‍රයෙන් අධ්‍යාපන කටයුතු ව්‍යාප්ත වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ සාක්ෂරතාවය ඉතාමත් ඉක්මනින් ඉතාමත් ශීඝ්‍රයෙන් ඉහළට නැංවෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. විශ්වවිද්‍යාලත් එක්කම රටේ උගතුන් ප්‍රමාණය බිහි වෙන්න වැඩියෙන් බිහි වෙන්නට පටන් ගන්නවා. ගුරු සංවර්ධනය, ගුරු පුහුණු සංවර්ධනය ගත්තොත් එහෙම ඒ හා සම්බන්ධ වන ආයතන ගණනාවක් සෑම රජයක් විසින් පිහිටවනු ලැබුවා. වෘත්තීය අධ්‍යාපන ආයතන පිහිටවනවා. ඊළඟට වෛද්‍ය පහසුකම් සිසුන්ට නොමිලේ දෙනවා, ශිෂ්‍යයන්ට නිල ඇඳුම් ලබා දෙනවා, පාසල් පොත් ලබා දෙනවා, දිවා ආහාරය ලබා දෙනවා. ඒත් එක්කම ලංකා විශ්වවිද්‍යාලයේ 1947 දී කොළඹ පිහිටවනවා. ඊළඟට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටවනවා. මොරටුව, කටුබැද්ද, යාපනය වගේ විශ්වවිද්‍යාල රට පුරා බිහි වෙනවා. මේ හැම රජයක් විසින්ම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් මේ හැමපත් වෙච්ච රජයක් විසින්ම කරගෙන යනවා. ඊළඟට විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ආධාර ලබා දීම අපිට ඊළඟට කතා කරන්න තියෙන හොඳම දේ තමයි. මොකද විශ්වවිද්‍යාලයක උගතුන් බිහි වෙන්න බොහොම පහත් ආර්ථික මට්ටමක් ඇතුව විශ්වවිද්‍යාලයට තේරීපත් වෙන දක්ෂයන් ඒ තැනට යන්නේ විශේෂයෙන්ම මහපොළ ශිෂ්‍ය ආධාරයේ පිහිට ආධාරය ඒගොල්ලන්ට ලබා දෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ ලංකාවේ සිද්ධ වෙන සමාජ සුබසාධන කටයුතු ගත්තාම අපිට හිතා ගන්න පුළුවන් මද්ද්‍රව්‍ය නිවාරණ කටයුතු, රෝග නිවාරණ කටයුතු, විශේෂයෙන්ම සුබසාධන ශාස්ත්‍ර වලට අදාළව අමාත්‍යාංශ කීපයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවෙන් කරන කාර්යය ඉතාමත්ම සුවිශාලී කාර්යභාරයක් දෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කරන්න නව වෛද්‍ය පීඨ ආරම්භ කරලා තිනවා. විශේෂඥ වෛද්‍ය සේවය හා හෙද සේවය ලංකාවේ ඉතාමත්ම දියුණු මට්ටමකට සෑම රජයක්ම පත් කරන්නට නිබඳවම කටයුතු කරලා තියෙනවා.
රෝහල් වැඩි දියුණු කරලා තියෙනවා, ශල්‍යාගාර පහසුකම්, නව රෝහල් පිහිටවීම විශේෂයෙන්ම. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ රෝග නිවාරණ වැඩසටහන්, වින්නඹු හා මාතෘ උදාරක සේවා දියුණු කිරීම, දන්ත වෛද්‍ය සේවය පුළුල් කරා සෑම ප්‍රදේශයකම ව්‍යාප්ත වෙන ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම සහනාධාර ලබා දීම ගත්තොත් එහෙම සහල් සහනාධාරය, ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ආහාර මුද්‍රා ක්‍රමයක් කාලයක් ක්‍රියාත්මක වුණා. අඩු ආදාය ලාභීන්ට නිවාස ආධාර ලබා දීම, නව නිවාස තනා දීම, කුඩා ඉඩම් හිමියන්ට තේ රබර් වැනි වගාවන් දියුණු කිරීම. ඊළඟට ජනසවිය හා සමෘද්ධිය වගේ වැඩසටහන් අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම ග්‍රාමීය ප්‍රදේශවල පහසුකම් ඉතාමත්ම වැඩි දියුණු කරන්නට පවතින සෑම රජයක්ම කටයුතු කළා. විශේෂයෙන්ම ගත්තොත් ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග පහසුකම්, බස් සේවා ඒවා ලබා දුන්නා. ගම්බද ප්‍රදේශවලට විදුලි බලය ලබා දුන්නා. පානීය ජල පහසුකම් පිළිබඳ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා. තැපැල් දුරකථන සේවා ගම්මට්ටම් දක්වා පුළුල් කරා. විශේෂයෙන්ම සංනිවේදන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ අතිශය දියුණු ක්ෂේත්‍රයක්. සම්පකාර සේවය හා බැංකු සේවය ගම්මට්ටම් දක්වා හඳුන්වලා දුන්නා. හොඳයි, දැන් ආදරණීය දරුවනේ මේ පාඩමත් එක්ක මම ඔයගලන්ට කුඩා පැවරුම් කීපයක් ලබා දෙනවා. මෙන්න මේ පැවරුම් කීපය ඔබ විසින් සටහන් කරගන්න. පළවෙනි එක තමයි 1947, 1952, 1956, 1960 මාර්තු සහ ජූලි කියන කාල සීමාවන් වල පැවැත්වුණු මැතිවරණ. ඊළඟට 1965, 1970 සහ 77 කියන මැතිවරණ ආශ්‍රිතව ඔබ විසින් කුඩා වගුවක් පිළියෙල කරගත යුතුයි. මෙන්න මේ වගුවේ තේරීපත් වෙන മന്ത്രി ආසන සංඛ්‍යාව, ඒ පක්ෂ ලබාගත් മന്ത്രി ආසන සංඛ්‍යාව, ඒ පක්ෂ වලින් ඒ අදාළ කාලයන් වලදී රටට බිහිවන අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් කවුද කියලා පිළිබඳව ඔබ විසින් වගුවක් සකස් කරගත යුතුයි. ඒ ඔබගේ පහසුව සඳහා. දෙවෙනි ප්‍රශ්නය වන්නේ 1960 ජූලි මැතිවරණය, 1956, 1960 ජූලි මැතිවරණය, 1970 මැතිවරණය සහ 1977 මැතිවරණයෙන් තේරීපත් වන රජයන් කෙලෙසද ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය කරගෙන යන්නේ කියන කාරණය. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය තමයි ඔබට යොමු වෙන නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සුබ සාධනය සඳහා විවිධ රජයන් ගෙන ඇති පියවරයන් නම් කරන්න කියන කාරණය තමයි තුන්වෙනි ප්‍රශ්නේ. හොඳයි, මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟ පාඩමකින් නැවතත් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.